ඇතිකඩ අයිබෝන් සුබදෑස්සනක් ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබ සියලුම දෙනාට අපේ රටටත් යහපත් දවසක් වේවයි අපි ප්‍රාර්ථනා කරනවා පැතිකඩ වැඩසටහන ආරම්භයේදී විශේෂයෙන්ම මේ දිනවල බොහෝ අයට නිවාඩු හමු වෙලා තිබෙනවා තම තමන් විසින් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව දැඩි අවධානයකට යොමු කරවමින් ජීවත් වන්නට වී තිබෙන කාලයක් බවට පත් වෙලා තිබෙනවා කොරෝනා වෛරසය නැත්නම් COVID-19 කියන මේ වෛරසය සහ මේ ආසාදන තත්ත්වයන් පිළිබඳව ලංකාවේ දැන් දැඩි ලෙස කතා බහට ලක්වන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. පළමු සතිය තුල රටකින් වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව පිළිබඳව අපි අවධානය යොමු කරද්දී ශ්‍රී ලංකාව මේ වෛරස වාර්තාවත් එක්ක ඉදිරියෙන් සිටින්නේ ලෝකයේත් එක්ක බලද්දී ඒ නිසාම ඔබට මට සිදු කරන්නට දැවැන්ත කාර්යභාරයක් වගකීමක් තිබෙනවා. අපව බලාගෙන සමාජය බලාගත යුතු තැනකට අප පත්ව තිබෙනවා. ඉතින් ඒ නිසාම අපි අද දවසේදීත් සූදානම් කතා කරන්නට විශේෂයෙන්ම මේ ආසාදන තත්වයෙන් මේ රෝගයෙන් වැළකී සිටින්නට නම් මොන වගේ කටයුතු කාරණාද පෞද්ගලිකව නැත්නම් කණ්ඩායමක් වශයෙන් ආයතනයක් වශයෙන් රටක් වශයෙන් සිදු කළ යුත්තේ කියන කාරණාවයි අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ. අපි ආරාධනා කළ දවසේදී නාවික හමුදාවේ දශක ගණනක සේවයක් තිබෙන ලොකු ඉතිහාසයක් තිබෙන කෙනෙකුට අපි අද දවසේදී කතා බහ කරේ කමාන්ඩර් නිහාල් එඩ්වඩ් විතාන මහතාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා. එතුමන් දැන් විශ්‍රාමිකයි නාවික හමුදාවෙන්. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන් සෞම්‍ය. මම ස්තුතිවන්ත වෙනවා සිරස ආයතනයට සහ ඔබතුමාට නිෂ්පාදකතුමාට මාව නැවතවරක් පැතිකඩ වැඩසටහනට කැඳවීම පිළිබඳව අපි කතා කරමු. නාවික හමුදාවේ සෞඛ්‍ය සේවා ශාස්ත්‍රයේ හසල අත්දැකීම් තියෙන ඔබෙන් අපි අහන්නේ දැන් පළවෙනි ප්‍රශ්නය. බොහෝ දෙනෙක් මේ නිරෝධායනය කිව්වහම හිතන්නේ මේක මේ ආදාහනය කියලා. ඒ තරමට සමහර අය බය වෙලා මේ කටයුත්තට එන්නේ නැතුව පැනලා ගිහින් තියෙනවා. දැන් රජය විසින් ඉල්ලීමක් කර තිබෙනවා ලියාපදිංචි වන ළඟම පොලිස් ස්ථානයට කියන්න නැත්තම් 119 එකට කතා කරලා කියන්න මම මෙහෙම ආපු කෙනෙක් කියලා. ඒ තැනට අපේ සමාජය පත් වෙලා තිබෙන්නේ. මේ නිරෝධායනය කියන්නේ මොකක්ද? ඇත්තටම සෞම්‍ය ඔබ දන්නවා ඇති අපි රටකට යනකොට අපිට මේ විශේෂ එන්නත් වර්ග දෙනවා. මුලින් අපි ඒ දවස්වල රට යනකොට ඉන්ජෙක්ෂන් ගහනවා. ඉතින් ඒ වගේ ඒ රෝග වලින් ආරක්ෂා වීමට යම් යම් දේවල් කරලා යන්නේ. එහෙම නැත්නම් ඒ රටට යන්න බෑ. එතකොට දැන් මේ නිරෝධායනය කියන්නේ දැන් ඉංග්‍රීසියෙන් කිව්වොත් මේකට ක්වොරන්ටයින් කියලා කියන්නේ මේගොල්ලෝ වෙන් කරලා තැබීම. නම් වෙන් කරලා තබන්නේ රෝගයක් ඇති වෙච්ච කට්ටියක් නෙමෙයි. අපි කියමු සමහරවිට ඒ වගේ පරිසරයකින් රටකට එන කට්ටියක් එහෙම පරිසරයක් නොවෙන්නත් පුළුවන්. යම් රෝග තත්වයකින් ආරක්ෂා කිරීමට එහෙම නැත්නම් රෝග තත්වයක් වැළඳී ඇතැයි සැක කරන අපි කියනවා නම් වැළඳිලා නැහැ ඇත්තටම. ඉතින් ඒ වගේ කට්ටිය ආරක්ෂා කරලා ඒ රෝග තත්ත්වයක් ඇති වෙන කාල සීමාව තුල පැත්තකට කරලා තියන්නේ. ඉතින් දැන් මෙතනදී මුලින්ම නිරෝධායන කරන්න ඔය හැඳල ලදරු රෝහල සකස් කරනකොට ලොකු කලබගෑනියක් වුණා. ඉතින් ඒ ලෙඩ්ඩු නෙමෙයි ඒකට දාන්න ගියේ. මේ රට සැක සහිත පුද්ගලයන්. සැක සහිතත් නෙමෙයි. ඒ යම් ඒ අපි කියමු දැන් අපි කතා කරන්නේ කොරෝනා ගැන. ඒ කොරෝනා වැළඳුණු රටවල් වලින් ආපු මේ අපේම සහෝදර පිරිසක් ඒගොල්ලෝ ගුවන් යානා මගින් ආවා. ඉතින් ඒගොල්ලන්ව වෙන් කරලා තියන්න අනිත් අයගෙන් අයින් කරලා. ඉතින් මෙහෙම කරනකොට ඒ එතන ගම්වාසීන් ලොකු හඬක් නැගුවා. මන් දන්නේ මොකද්ද කියලා. ඉතින් ඒක වැරදි. ඉතින් තව එකක් ඒක. එතකොට දැන් මේකේ දැන් රෝගයක් වැළඳුණා නම් ඒකට අපි කියන මේ අයිසොලේෂන්. එහෙම නැත්නම් මේ හුදකලාව තැබීම. අපි කියමු. දැන් කමාන්ඩර් මේ වෙලාවේ අපි තාම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ දැන් IDH රෝහලාවට ඉන්න මේ කොළොන්නාවේ ජනතාව කිසිම විරෝධතාවයක් නැගන්න ලොකු සහයෝගයක් ලබා බොහොම සහයෝගයක් ලබා දුන්නා. එතකොට මඩකලපු රෝහලට රෝගියෙක් ඇතුල් කරන්න ගියාම මේ මිනිස්සු ඉස්පිරිතාලට ඇවිල්ලා ඒ රෝගියාව ඇතුල් කරන්න දුන්නේ නැහැ. ඉතින් ඒක ජනමාධ්‍ය වලින් පෙන්නවා මේක විහිළුවක්. ඉතින් රෝහලක් තියෙන්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට. ඒතර මේ අවට ඉන්න මිනිස්සු මේකට කරදර කරන්න හොඳ නැහැ. ඉතින් ඒක මිනිසුන්ගේ මානසිකත්වය තේරෙනවා. ඉතින් ඒකයි කියන්න තියෙන්නේ. හොඳයි දැන් මෙහිදී තවත් ඉතාම වැදගත් කාරණාවක් තිබෙනවා හිතවතුනි. දැන් බොහෝ අයට නිවාඩු හමු වෙ තිබෙනවා. දවස් 3-4ක් වෙන්න පුළුවන්, ඊට වැඩි වෙන්න පුළුවන්. මේ
ස්වයං නිරෝධායනයකට ලක්වේ යුතුයයි මාධ්‍ය ප්‍රකාශ කරනවා බොහෝ අය සඳහන් කරනවා. අපි කොහොමද මේ ස්වයං නිරෝධායනයකට ලක් වෙන්නේ අපි? මේක ඇත්තටම අපි කතා කරන්න තියෙන්නේ පෞද්ගලික ස්වස්ථතාවය කියන විෂය යටතේ. එතකොට එහෙම ගත්තාම තමුන් ආරක්ෂා වෙන්නේ කොහොමද? තමුන්ගේ පවුලේ කට්ටිය ආරක්ෂා වෙන්නේ කොහොමද? එතකොට අන්න ඒක ගැන කතා කරන්න. එතකොට අපි මේක ඇඳිරි නීතියක් දාලවත් මොකක්වත් නෙවෙයි. ඉතින් මේ රටම මේ වගේ අගාධයකට යන වෙලාවේ ඉතින් නිවාඩුවක් දීලා තියෙනවා මේ තමුන් ආරක්ෂා වෙන්න. එතකොට තමුන් දැනගන්න ඕනේ කොහොමද ගෙදර ඉන්න ඕනේ. ඉතින් ගෙදර පිරිසිදු කරගන්න පුළුවන්. දැන් මේ වෛරසය ගත්තාම මේක මේ අනිත් දැන් අපි කියමු මේ මුඛය මගින් නේ නාසය මගින් ඇතිවන ඒ කියන්නේ මේ සංකෘතා නිසා ඇතිවන රෝග තත්ත්වය. නමුත් මේකේ මේ බිඳිති ඒ කියන්නේ මේ අපේ කටින් කතා කරනකොට අපිට නොපෙනෙන දේවල් මේ විස බීජ යනවා ඉස්සරහට. ඉතින් මේක යන්නේ දැන් වෙනත් සාමාන්‍ය සෙම් ප්‍රතිශාව නම් මීටර් 3-4ක් ඉදිරියට යනවා. මේකේ මීටරයක් පමණ ගිහිල්ලා මෙන්න මේ අපි මේ කියන කොරෝනා වෛරසය යම් බරකින් තියෙන. යුක්තයි. ඔව් ඒ කියන්නේ මයික්‍රෝ 400-500ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේක බරින්දා එලිම බීමට වැටෙනවා. ඉතින් ඒකයි අර කියන්නේ අපි අපේ වටේ මීටරයක් දුරින් දැන් ඔබතුමායි මමයි අතර මීටරයක් පමණ දුරක් තියෙනවා. ඉතින් අන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ ඉන්න. එතකොට අර වෛරසය බීමට වැටෙනවා. ඉතින් ඒක එකක්. එතකොට බීමට වැටෙනම බීම පතිත වෙනවා. එතකොට අපේ ගෙදර ගත්තම පොඩි ළමයි දන ගන්නවා. බීම නිදා ගන්නවා. ඉතින් අපිට පුළුවන් මේ බීම විස බීජ හරණය කරන්න. ඉතින් ජනතාව දැකලා ඇති, ඔබතුමාත් දැකලා ඇති රටේ දැන් වෙනම ඇඳුම් ඇඳගෙන මේ යම් දෙයක් මේ සිදු කරනවා. ස්ප්‍රේ කරනවා. එතකොට ඒ ඇත්තටම කරන්නේ ක්ලෝරින් 101 ද්‍රාවණය ඉසිනවා විස බීජ හරණය කරන්න. එතකොට ඊළඟට දැන් ස්වයං නිරෝධායනය කතා කරාම අපේ මං කියව පෞද්ගලික ස්වස්ථතාවය බලන්න ඕනේ කියලා අපේ අත් දෙක පුළුවන් තරම් පිරිසිදු කරන්න ඕනේ. මොකද දැනට මේ සොයාගෙන තියෙනවා කෙනෙක් පැයකට මූණ අත ගන්නවා කියලා 17 වාරක් විතර. අපි නොදැන. ඔව්. ඔව්. එතකොට දැන් මං කිව්වා දැන් අර වෛරසය වැටෙන බිමට එහෙම නැත්නම් මේසෙට එහෙම නැත්නම් පරිගණකයට එහෙම නැත්නම් ඔබතුමාගේ ෆෝන් එක මට දුන්නා නම් ඔබතුමාට ඒක තිබ්බනම් ඒකෙන් මට එන්න පුළුවන්. ඔව්. ඉතින් මේ වගේ නොයෙක් දේවල් හැදෙන ක්‍රම තියෙනවා. එතකොට මේක මේ ඒවා පිරිසිදුව තියාගන්න ඕනේ. එතකොට ඒකයි මේ බිම පිරිසිදු තියාගන්නේ මේස පිරිසිදුව තියාගන්න කියලා කියන්නේ. ඉතින් ගෙදර පරිසරය අපි ඒක හදාගත්තා නම් ඒක හරි. හරි ඒ විදිහට තමයි මේ ස්වයං නිරෝධායනය කටයුතු කරන්න ඕනේ. හොඳයි. දැන් විශේෂම කාරණාවක් තිබෙනවා හිතවතුනි. දැන් මේ කෙලබිනිති වෙන්න පුළුවන්, අපේ මුවින් පිට වෙන දේ වෙන්න පුළුවන්. මේ ටිකක් මේ වෛරසය හා සම්බන්ධ මේ පරමාණු වල බර වැඩි නිසා බිමට පතිත වෙනවා, නැත්නම් ඕනම මේ ස්පර්ශ වෙන තැන් වලට පතිත වෙනවා. එහිදී මේ වෛරසය ව්‍යාප්ත වීම මානවයාගෙන් මානවයෙකුට සිදුවන්නේ විශේෂම අත නිසා. ඔබතුමා සඳහන් කළ පරිදි මේ අත් දෙක පිරිසුදු කර ගැනීම ඉතාම වැදගත්. මොන වගේ ක්‍රමවේදද තියෙන සබන්? ඇත්තටම සබන් යොදා පිරිසිදු කරන්න පුළුවන්. ඒ නිවැරදි ක්‍රමයට අත සෝදා ගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒක අපි මේ නිකම් ජල කරාමයට අල්ලන විතරක් නෙමෙයි, මුලින්ම අත් දෙක තෙමලා ඊළඟට සබන් දාලා අත ඇඹරෙන විදියට ඇඟිලි ඇතුලේ මේ විදියට හොඳට සබන් වලින් ඒක හොදලි වෙලා පිරිසිදු කරලා ඊළඟට දර්ශන ඔබට නරඹන්නට හැකියාව තිබෙනවා. නිවැරදි ආකාරයෙන් සබන් යොදා අත සෝදන්නේ කොහොමද කියලා. එතකොට ඊළඟට අන්තිමට ඒ අපේ තුවායෙන් තමයි අන්තිමට ඒක වහන්නේ. ජල කරාමේ. ඇඟිලි අතර මේ විදිහට සෝදා ගන්නට ඕනේ. ඔබට පෙනෙන ආකාරයට නිවැරදිව. ඉතින් නිවැරදිව මේක ඉගෙන ගන්න. මේක ඇත්තටම අපේ මේ රට හොඳ සෞඛ්‍ය පුරුදු තියෙන රටක්. අපි කුඩා කාලේ ඉඳන් අපිට මේ වගේ දේවල් පුරුදු කරලා දෙන. අපි කෑම කන්න ඉස්සෙල්ලා බැසිකලි ගියාට පස්සේ මේ හැම වෙලාවෙම අත් හොදන්න කියලා. මේක දැන් හොඳ පාඩමක් අපිට. නැවතත් මේක නිවැරදි ක්‍රමයට කොහොමද කරගන්නේ කියලා. මේ දර්ශනවල පෙනෙන ආකාරයට අපි අල්ල, ඒ වගේම ඇඟිලි අතර, නියපොතු මේ සෑම දෙයක්ම නිවැරදි ආකාරයෙන් සෝදා ගත යුතුයි. පොඩි වෙලාවක් අපිට ගන්න වෙනවා මේ වෙලාවේදී. ඉස්සර වගේ නෙමෙයි, වෙනදා වගේ නෙමෙයි. ටිකක් වැඩිපුර වෙලා අරගෙන අත නිවැරදි සෝදා. තප්පර 20කට වඩා කාලයක් මේකට ගන්න වෙනවා. ඉතින් ඒ වතුර තියෙනවා. වතුර නැත්තම් තමයි සමහර ආයතන වල ඉදිරිපිට තියලා තියෙනවා මේ වෙනම රසායන ද්‍රව්‍යයක්. ඉතින් අන්න ඒක හැබැයි ඉතින් මේ දූවිලි මඩ තියාගෙන ඒක කරන්න බෑ. ඉතින් ඒකෙන් අපිට මේ අතේ තියෙන විස බීජ
තුරන් කරගෙන ඇතුළට එන්න පුළුවන්. ඔබට දැන් ඒ දර්ශන නරඹන්නට හැකියාව තිබෙනවා. බොහෝ ආයතනවල බොහෝ කාර්යාලවල මේක අපිට දැන් සුලභ දර්ශනයක් බවට පත් වෙලා තිබෙනවා. අපි දකිනවා සුපිරි අවන්හල්වල නේද? කඩවල මේවා දැන් අපිට දැක ගන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ විදිහට මේ විශේෂ සාන්ද්‍රණ ඇල්කොහොල් නැත්තම් ඇල්කොහොල් 70% ද්‍රාවණයක් තමයි මේ අත් දෙක පිරිසුදු කරන්න වෙනම තියෙන්නේ. සබන් යොදා කරන ක්‍රමයට අමතරව ඒ දෙකෙන් එකක් හෝ දෙකම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි පිරිසුදු කරගත්තා. ඊට පස්සේ අපිට බලන්න අපේ මූණත් හොදගෙන ඊට පස්සේ ඔන්න මූණ පොඩ්ඩක් අල්ලගත්තර කමන්නේ ඔෆිස් එකට ඇවිල්ලා. ඉතින් කොහොමත් මේ අතපත ගෑවෙනා මේක බෑ කියන්න බෑ. ඉතින් මේ වෛරසය මේ අතේ ගෑවුනා නම් අපි නහයේ කටේ මේක ගෑවුනාට පස්සේ ඇතුළට යන්න පුළුවන්. ඉතින් දැනට නොඑක් දේවල් කියනවා. ඒ කියන්නේ මේ දැන් ඒ කටේ තියෙන එක අපේ ශ්වාසනාලය දිගේ පෙනහළු වලට ගියාම තමයි මේ ආසාදනය ඇති වෙන්නේ. ඉතින් ඔය ජපන් ක්‍රම එහෙම දැනට සොයාගෙන දෙනවා. උණු වතුර බොන්න නිතර විනාඩි 15න් 30න් වතුර බොන්න. මොකද එහෙම වුණොත් අඩුම තරම් මේක ආමාශයට ගිහලා ආමාශයේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයට මේක ගිහලා විනාශ වෙලා යයි කියලා. ඉතින් මේ වගේ සුළු ක්‍රම තියෙනවා. ඒ වගේම ගෙදර තව කොත්තමල්ලි වෙනිවැල් ගැට අන්න ඒ වගේ දේවල් සාමාන්‍ය විදිහට මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න ඕන අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න. මොකද ප්‍රතිශක්තිය තියෙනවා නම් කොරෝනා වලට හිස ඔසවන්න බෑ. ප්‍රතිශක්තිය අඩු කට්ටියට තමයි මේ රෝගය හැදෙන්නේ. ඉතින් ඒකයි වයසින් වැඩි කට්ටියට ඒ කියන්නේ 60 70 80 80න් එහා කට්ටිය තමයි හුඟක් මිය ගිහිල්ලා තියෙන අපි දැනට තියෙන වාර්තාවලට අනුව. ඉතින් ඒ හොඳ ප්‍රතිශක්තියකින් ඉන්නවා නම් ඒ රෝගය හැදිලා 100% දශම ගානයි ඒකිනුත් මැරෙන්නේ මුළු ලෝකෙම ජනගහනය ගත්තට පස්සේ. ඉතින් මේ හැමෝම මිය යන්නේ නැහැ. ඉතින් මේ කේද ජනකලෙද මිය යන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් තමුන්ගේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යන්න හොඳට කාලා බීලා මේ ශරීරය පිරිසුදුව තියාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. හොඳයි. දැන් මේ දිනවල දැඩි ලෙස සාකච්ඡා කරන තවත් කාරණාවක් තමයි මේ මුඛාවරණ අපි නිවැරදි ලෙස කොහොමද භාවිතා කරන්නේ, මොනවද හොඳ, කී පාරක් මේවා භාවිතා කරන්න පුළුවන්ද, දැන් මිලදී ගන්නට මේවා තියෙනවද, ලොකු ප්‍රශ්නයක් මේක. ඉතින් ඒ නිසා නිවැරදි ආකාරයෙන් මුඛාවරණයක් භාවිතා කරන්නේ කොහොමද කියලා අපි සූදානම් අසා දැනගන්නට අපට. ඔව් දැන් මුඛාවරණ කියලා ගත්තම දැන් මුඛාවරණ වෙළඳපොලේ ගන්නත් නැහැ. ඉතින් මුඛාවරණ දැනට අනිවාර්ය නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් පවා කියලා තියෙනවා. මොකද අපි මේ ගෙදර තනියෙන් ඉන්නවා නම් අපේ ඔෆිස් එකේ වගේ කීප දෙනෙක් අතර ඉන්නවනම් මේක අවශ්‍ය නැහැ. නමුත් මම කියනවා අපේ පොදු ස්ථානවල ඉන්නවා. බස් නැවතුම්පොළ දුම්රියක ගමන් කරනවා නම් මේ ලොකු ජනකායක් ඉන්න තැනක ඉන්නවා නම් මේක මම ඒ කියන්නේ දැම්ම කියලා වරදක් නැහැ. නමුත් මොකද මම කිව්වා අර මීටරයක් පමණ ඈතින් ඉන්නේ. ඉතින් ඊට වඩා කිට්ටුවෙන් කට්ටිය ඉන්නවා නම් ඒක දැම්මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මුඛාවරණ තියෙන්නේ හුඟක් මේ ඉදිකිරීම් ක්ෂේත්‍රවල වගේ දේවල් වල දූවිලි යනවට හදලා ඒ වගේම ශල්‍යාගාරවල පාවිච්චි කරන්න. දැන් මේක ගත්තම මේ ශල්‍යාගාරයේ ශල්‍ය මුඛාවරණයක්. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ මෙතනින් ඇඟිලි තුඩ වලින් අල්ලලා මේ විදියට දාන්න ඕනේ. ඉතින් ඒකයි ඒක නැවත ගැලවීමේදීත් යම් ක්‍රමවේදයක් තිබෙනවා නේද? අපි දැන් මැද්දෙන් ඕක ඇල්ලුවොත් එහෙම ඒක අපි අතට අල්ලන්නේ අපි මේ පටි වලින්ම අල්ලගෙන අපිට පුළුවන් ඒක අනිත් පැත්ත හරවලා අනේ විදිහට තමයි. ඔව්. මේ කසල බඳුනකට දාන්න අතන මෙතන විසි කරන්නේ නැතුව. ඉතින් එකවරයි පාවිච්චි කරන්න පුළුවන් බොහෝ විට. නමුත් මීට වඩා වෙනස් වර්ගවල ඒවා තියෙනවා. ඉතින් මේවා මම කාටවත් ගන්න කියන්නෙත් නැහැ. මේ පෙන්වන්නේ මේ දැනගැනීමට මේකක් දාන්නේ මේ විදියට. ඉතින් මේකක් අරගෙන දැන් මෙහෙම තියලා මේ ආකාරයට දානවා. ඊට පස්සේ මෙහෙම දැම්මම පස්සේ මේ 100% දූවිලි ආරක්ෂිතයි. දූවිලි යන්නේ නැහැ. ඔව්. ඉතින් ඒ වගේ නොඑක් જાතිය මේවා ගන්න කියලා මේ මම කියන්නේ නැහැ. නමුත් මේ වගේ දේවල් තියෙනවා මේ නමුත් වෙළඳ පොලේ ගන්න නැහැ. ඉතින් මේ ගැන කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපේ රට දැනට ඒ වගේ තත්වයකට ප්‍රවණතාවයකට ගිහිල්ලා නැහැ. ඉතින් මුඛාවරණ මේ සමහර අය අරගෙන දැන් මේ වගේ වල වල තියාගෙන ඉන්න පුළුවන්. නමුත් මේ ඇත්තට මේ මුඛාවරණ අවශ්‍ය වෙන්නේ මහ ජනතාවට සේවය කරන අපි කියමු දැන් පොලිසිය කට්ටිය. ඉතින් හසුරුවන කට්ටිය. ඒ වගේම සෞඛ්‍ය සේවකයන්.
ඉතින් මේ වගේ කට්ටියට තමයි මුකාවන්න අවශ්‍ය. ඒ වගේම මට සෙම් ප්‍රතික්ෂාව වගේ රෝගයක් තියෙනවා නේද? මගෙන් වෙන කාට හරි බෝ වීමට වැළැක්වීම සඳහා දැන් මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට කිසිම රෝගයක් නැහැ. මම මගතොට යනකොට මේක දාගෙන යන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් සැකයක් තියෙනවා නම් දැන් මට කමක් නැහැ. හොඳයි. අපි තවදුරටත් සාකච්ඡා කරන්න සූදානම් විශේෂයෙන්ම කොරෝනා වෛරසය නැත්නම් අපි COVID-19 කියා හඳුන්වන මේ දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වූ මේ වෛරසයෙන් ගැලවෙන්නේ කොහොමද? දවසින් දවස මේ පිළිබඳව විශේෂ කරුණු අප සොයා ගන්නවා, ලෝකයේ සොයා ගන්නවා, සෞඛ්‍ය සේවාව විසින් හඳුනා ගන්නවා. ඒ අනුව මේ පිළියම් ප්‍රතිකාර කරන ක්‍රමවේදයන් එන්න වෙනස් වෙනවා. ඒ තුලින් අපි නිවැරදි ක්‍රමවේදයන් පිළිබඳවයි අද දවසේදී සාකච්ඡා කරන්නේ. දැන් කමාන්ඩ් මා සඳහන් කළ පරිදිම එන්න මේ වෛරස නැත්නම් මේ ආසාදන තත්ත්වය පිළිබඳව ලෝකයේ සොයා ගැනීම වැඩි වෙනවා. මේ හඳුනා ගැනීම තවදුරටත් වැඩි වී තිබෙනවා. සහ මේන් වැළකෙන ක්‍රමවේද දවසින් දවස අලුත් වෙනවා. බොහෝ දේවල් අපට ජනතාවට කියන්නට සිදු වෙලා තිබෙනවා. ඒ අතර දැන් ආයතනික වශයෙන් ඔබ දන්නවා අත්‍යවශ්‍ය සේවා මේ රටේ ක්‍රියාත්මක විය යුතුයි. අනිත් සේවාවන් කෙසේ සිදු වුණත් දැන් විශේෂයෙන්ම යුද හමුදාව, සෞඛ්‍ය ශාස්ත්‍රය, මාධ්‍ය ශාස්ත්‍රය, ප්‍රවාහන ශාස්ත්‍රය වේවා මේ ක්‍රියාත්මක කළ යුතුම ආයතනවල මොන වගේ කාරණාවන්ද සිදු කළ යුත්තේ? දැන් මුලින්ම කියන්න ඕනේ අපි ගෙදර ඉඳන් තමයි අපේ ආයතනයට යන්නේ. එතකොට යනකොට අපි මේ හුඟක් අය බස් එකක, වාහනයක, දුම්රියක ගමන් කරන්න වෙනවා. එතකොට මෙතනදී ගෙදරින් කොච්චර පිරිසුදු වෙලා ආවත් මගතොටදී ආසාදිත පුද්ගලෙක් අපිට හම්බෙන්න පුළුවන්. ඉතින් අපි දැන් ඊයේ පෙරේද කතා වුණා සමහර අය හැංගිලා ඉන්නවා කියන්න බෑ මේ කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම අපිට මේ තත්ත්වය ඒ රෝග තත්ත්වය අපිටත් වැළඳෙන්න පුළුවන්. දැන් මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් බස් රථයක යනකොට සමහරවිට අපි දකිනවා වෙළඳුන් නැවිලා නොඑක් වෙළඳාම් කටයුතු කරනවා. යාචකයන් සිංගබන් යදිනවා. ඉස්සරහට ඇවිල්ලා ගීත ගායනා කරනවා. මේ අපේ ඉස්සලා කටේ කියලා ඇඟේ වදිනවා. ඉතින් මේවා ගැන බස්වල කොන්දොස්තරලා ඒ කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් මේක වහාම ක්‍රියාත්මක පරිදි මේ වගේ දේවල් නවත්වන්න වෙනවා. බස් එකට ගොඩ නැංවීමෙන්. ඉතින් එකක්. ඊළඟට අපි එනවා ආයතනයට. ආයතනයට එනකොට ආයතනවල දැන් මම දැක්ක කීප හැම ආයතනක වගේ බොහෝ ආයතනවල අත පිරිසිදු කරන්න ද්‍රාවණයක් තියලා තියෙනවා. ඒ වගේම සිංක් එකක් තියලා අත් හොදගෙන එන්න පුළුවන්. දෙකෙන් කොයික හරි කමන්නේ. අපි පෙන්නුවා ඉස්සෙල්ලා අත හොදන ක්‍රමය. ඊළඟට මේ අතේ තියෙන විස බීජ හරණය කරන එන ක්‍රම. ඉතින් ඒක කරලා මේ අපේ කාර්යාලයේ හරි ආයතනයේ තියෙන මේ වොෂ්රූම් එකෙන් අපිට පුළුවන් මේ මූණත් හොදගෙන ඇතුළට යන්න. අර මං කිව්වනේ මූණ අත ගන්න. ඉතින් ඇතුළට ගියාට පස්සේ ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ පරිගණකය වෙන කෙනෙක් පාවිච්චි කරලා තියෙනවා නම් එතනත් ප්‍රශ්නයක්. ඒ වගේම සෝපානවල යනකොට, ඒ වගේම බැංකුවල ගිහිල්ලා අපි මේ ඇඟිල්ල තියෙනකොට, මේ ආයතනයට ඇතුල් වෙනකොට ඇඟිල්ල තියෙනකොට මේ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවා පිරිසිදු කරන්න සේවකයන් යොදලා තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම බිම පවා පිරිසිදු කරලා ඒ ආයතනවල තියෙන්න ඕනේ. ඉතින් එහෙම වුණාම තමයි මේක අපිට මේ මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඊළඟ ප්‍රධානම කාරණාව තමයි අප අලුත් අවුරුද්දක් අභියසන ඉන්නේ. දැන් අප්‍රේල් වෙනකොට බොහෝ අයට අලුත් ඇඳුම් අවශ්‍ය වෙනවා නේද? වෙළඳ සැල් නැත්තම් රෙදි පිළිගන්නට බොහෝ ස්ථානවලට යන්නට උත්සාහ කරන විශේෂයෙන්ම නිවාඩු දවස් නිසා මේ පිළිබඳව සමහර විට අවධානය යොමු වෙයි එන අවුරුද්දත් එක්ක. ඉතින් ඒ නිසා මෙහි ලොකු අවධානමක් තිබෙනවා. අපි මේ පිළිබඳවත් කතා කරමු. ඇත්තටම දැන් ඇඳුම් ගන්න ගියාම මේවා ඇඳලා බලනවා. ඉතින් ඇඳලා බැලුවම දැන් මේ ඊළඟට මීට කලින් ආසාදිතෙක් ඇඳපු එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඇඳුමක් එහෙම ඒකකයේ විස බීජ තවරුණා නම් පැය 9ක කාලයක් වගේ පවතිනවා. ඉතින් ඒ වගේම දැන් අපේ උනත් අපේ ඇඳුම් වල ගෑවෙන්න පුළුවන්. අපි පැය 2ක් පමණ මේ අවුවට නිරාවරණය වෙලා හිටියනම් ඒ විස බීජ නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම සබන් දාලා හොදන්න පුළුවන්. අපේ හැමදාම මේ ඇඳුම් සබන් දාලා හොදන්න ඕනේ. ඉතින් ඒක එකක්. එතකොට මේ ඊළඟට දැන් මේ ඇත්තට මම කියවනේ දැන් මේක මේ වාතය රැඳෙන්නේ නැහැ. මේක බිමට වැටෙන්නේ. ඒක නිසා මේ වාතය මගින් සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම දැන් අපේ ওই දොර අගුල් ඒ වගේම දොර තල්ලු කරන ඒ මේ ඩෝ හැන්ඩල්ස් ඒවයි එහෙම මේ වගේ ආවුණා නම් කාර්යාලයේ දැන් ඒ මම කිව්වා සේවකයන් දාලා ඒක පිරිසිදු කරන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම 70% ඇල්කොහොල් ද්‍රාවණයකින් පිරිසිදු කරන්න ඕනේ. ඉතින් එහෙම වුණාම අපිත් අත හොදගෙන ඉන්නේ. ඉතින් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. ඉතින්
දැන් ඒත් එක්කම කමාන්ඩ් අපි කතා කරමු. දැන් අපි සඳහන් කරා ඔබට මා සඳහන් කරා මේ රෝගය පිළිබඳව ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති සංගණනයන් නැත්නම් වාර්තාවන් අනුව පළමු සතිය තුළ වැඩිම ආසාදන තත්ත්වයන් ඇති වූ රටවල් අතරින් යම්කිසි විදිහක ප්‍රමුඛත්වයක් ගන්නට ශ්‍රී ලංකාවට සිදු වෙලා තිබෙනවා. දැන් රෝගීන් එන්නෙන්නම වැඩි වෙනවා. දැන් මේ තත්ත්වයක් එක්ක දැන් ඔබතුමා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් තිබෙනවා වසර ගණනාවක් නාවික හමුදාවත් එක්ක සම්බන්ධයි. අනාගතයේ කෙබඳු වේවිද අදහසක් තිබෙනවද? දැන් මුලින්ම පටන් ගත්තේ එකෙන් දෙකෙන් පටන් ගත්තේ දැන් අද වෙනකොට සෑහෙන ගානක් ගිහිල්ලා හෙට අනිද්දා වෙනකොට තව වැඩි වෙන්න පුළුවන්. මේක වැඩි වෙලා දැන් අපි නිරෝධායන කටයුතු කරගෙන යනවා, ස්වයං නිරෝධායන කටයුතු කරනවා. ඉතින් අර අපි ආයාචනා කරනවා මම මුළු ජනතාව වෙනුවෙන් මේ හැංගිලා ඉන්න කට්ටිය එළියට එන්න. මේක මේ ඒඩ්ස් වගේ දෙයක් නෙමෙයි. මේක සමාජ රෝගයක් තමයි. නමුත් ඒඩ්ස් වගේ මේ අයථා කටයුතු හින්දා ඇති වෙච්ච දෙයක් නෙවෙයි. ඒක නිසා මේක එළියට එන්න අර කිව්වත් වගේ ඔක්කොම මැරෙන්නෙත් නැහැ. ඉතින් අපේ ජාතියක් හැටියට අපේ ජාතිය ගලව ගන්න ඕනේ. ඉතින් ඇවිල්ලා මේ දවස් 14ක් නිරෝධායනය වෙලා එළියට ආවනම් හරි. ඉතින් එතකොට ඕක අර කිව්වත් වගේ තව ටිකක් ඉදිරියට යයි ගාන ටිකක් වැඩි වෙයි. ගිහිල්ලා පස්සේ තමයි මේක අඩු වෙන්න පුළුවන්. දැන් ඔය කියන රටවල් මේ චීනය, ඉතාලිය වගේ රටවල් කෙලින්ම නගර පවා වහලා දැම්මා. ඒ වහලා දාලා ඒ නගර වලින් එළියට යන්න වෙළඳ ඒ කියන්නේ මේ ද්‍රව්‍ය ගන්නවත් යන්න අවස්ථාවක් දුන්නා. යනවනම් ඇයි ඒ කටයුතු ඒ ෆෝම් එකක් පුරවලා ඒ විදිහට යන්න තමයි ඒගොල්ලන්ට දුන්නේ. ඉතින් චීනය එහෙම් පිටිම මුළු විශාල නගරයක් වහලා දැම්මා. දැන් ඒක ඇරලා වැඩ ටික කරගෙන යනවා. දැන් ඒව අපිට ගන්න මොකද අපිට මේ කොළඹ නගරය ඒ වගේම මුළු ලංකාවට මේ තත්ත්වේ ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් හැංගිලා ඉන්න කට්ටිය ඉන්නවනම් කරුණාකරලා එළියට එන්න. රටේ ඉඳන් ආපු කට්ටිය අපි ආදරේ අපේ ජනතාවට. මොකද මේ එක්කෙනෙක් දෙන්නෙක් ජීවත් වෙන්න නෙමෙයි ඕනේ. මෙතන ජාතියක් ආගමක් කිසිම දෙයක් නැහැ. ඔක්කොමලා එකයි. ඉතින් එකාමෙන් නැගී සිටලා අපි මේක මර්ධනය කරන්න කටයුතු කරනවා. මම ආරාධනා කරනවා කවුරු හරි කැමති නම් උපදෙස් අපෙන් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැන් මගෙන් ඕන නම් මම දුරකථන අංකය දෙන්නම් 077 275 74 79 ඕන උපදෙසක් මම දන්න තරමින් මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් නොමිලේ ලබා දීමට මම සූදානම් ඉන්නවා. හොඳයි. දැන් ජනතාව විදිහට අපි උත්සාහ කරනවා ඔබත් මමත් මේ මහ ජනතාව කියන කුලකයේ සිටින නිසා අප දැනුවත් විය යුතුයි. අපේ දරුවන්ව අපේ අනාගත පරපුර නැත්නම් මේ අපේ රට අපේ ජාතිය අප බේරාගත යුතුයි බේරාගත යුතුයි. ඒ නිසාමයි අපි නිරන්තරයෙන් මේ අලුත් වෙන රෝග තත්ත්වයන් නැත්නම් මේ වෛරස් නැත්නම් මේ ආසාදන තත්ත්වයේ අලුත් වෙන තොරතුරු සමගින් අපි කොහොමද මේන් වැළකී සිටින්නේ කියන කාරණාව පිළිබඳව දිගින් දිගටම අප කතා බහ කරන විශේෂම නිවුස් ෆස්ට් සිරස TV අපි MTV MBC මාධ්‍ය ජාලයේ අපි ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පවා ප්‍රමුඛ ස්ථානයේ මේ වන විට මේ වෛරස් ආසාදන තත්ත්වය සහ ඒ තුලින් කොහොමද රට බේරාගන්නේ කියන කාරණාවත් එක්ක දැඩි වශයෙන් න්‍යාලී සිටිනවා. ඉතින් ඒ නිසාම අපේ ජනතාවට ආරාධනා කරනවා නිරන්තරයෙන්ම අපත් සමග රැඳී සිටින්න. අප ලද තොරතුරු එසැනින් ඔබට වාර්තා කරන්නට සූදානමින් සිටින්නේ. දැන් කමාන්ඩ් අවසාන වශයෙන් අපි සාකච්ඡා කරමු. අපි මෙතෙක් මෙහි සංකූලතා පිළිබඳව නැත්නම් රෝග ලක්ෂණ පිළිබඳව කතා බහ කරේ නැහැ. අපි කතා කළේ කොහොමද මේන් රැකෙන්නේ නැත්නම් මේ සංකූලතා ඇති වුණොතින් තමයි මේ ක්‍රියාමාර්ග ගත යුත්තේ. මොකද සංකූලතා පිළිබඳව බොහෝ සෙයින් කතා බහ කරන නිසා මායේ අවසාන වශයෙන් කතා කරන්න හිතුවේ. ඔව්. මෙම රෝග ලක්ෂණ පිළිබඳව මහ ජනතාව දැනුවත් වී සිටිය යුතුයි. මේක සාමාන්‍ය ඇත්තටම සෙම්ප්‍රතිශාව හැදෙන වෛරසයකින් තමයි හැදෙන්නේ මේ කොරෝනා වෛරසය. ඉතින් ප්‍රමුඛ රෝග ලක්ෂණ විදියට අපිට කියන්න පුළුවන් මද උණක් හැදෙන්න පුළුවන්, කැස්ස, උග්‍ර වේදනාව, ඒ වගේම සෙම්ප්‍රතිශාව, කිවිසුම් යාම, හුස්ම ගැනීමේ අපහසුතාවය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇඟ පොඩි කරන වගේ ගතියක්, තෙහෙට්ටු, මෙන්න මේ ලක්ෂණ අනිත් සාමාන්‍ය රෝගවලටත් ඇති වෙන සාමාන්‍ය ලක්ෂණ ඇති වෙන මේක ඇති වෙලා මේ නමුත් මේ වෛරසය ඒ දවස් ඒ කියන්නේ බීජෞෂධ සමය ගත්තම මේකේ දවස් 2 ඉඳලා 14 වගේ කාලයක් පවතිනවා. ඉතින් මේ ලෙඩේ හැදෙන මේ එතකොට ලෙඩේ හැදිලා නමුත් මේ රෝග ලක්ෂණ පහළ වෙන්නේ ඊට පස්සේ. ඉතින් මේකට ප්‍රතිකාර හැටියට දෙන්නේ මේ සාමාන්‍ය උණට දෙන සාමාන්‍ය ප්‍රතිකාර දෙන්නේ. ඉතින් දැන් මේක ඊළඟට වෙන්නේ මේකේ සංකුලතා මතුවෙන්න පුළුවන්. සමහර කට්ටිය මං කිව්වා ප්‍රතිශක්තිය අනුවනේ මෙතන මේ රෝගය තවදුරටත් යන්නේ.
ඉතින් සංකූලතාව ඇති වුණොත් අර නියුමෝනියා කියන තත්ත්වයටපත් වෙනවා. නියුමෝනියා කියන තත්ත්වය කියන්නේ දැන් පෙනහළු වල ආසාදිත තත්ත්වයක්. ඉතින් පෙනහළු වල අපේ ශ්වාස මාර්ගයෙන් පහළට ගියාම අන්තිමට තියෙනවා මේ ගර්ත කියලා චූටි අපේ මේ විසරණ වෙන යම් කොටස් වගේක්. ඉතින් මේ ගර්ත වලට ඇතුලෙන් තියෙන සෙම පිරීලා ඒක අපිට ඒක වැඩි වුණාම දැනෙනවා නිකන් අර දිය ගිලිච්ච වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේ බරපතල අවස්ථාවේදී මම මේ කියන්නේ. ඉතින් මෙහෙම වෙලා ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වෙන්න පුළුවන් අන්තිමට මිය යන්න පවා පුළුවන්. ඉතින් නියුමෝනියා හැදුනත් බෙහෙත් තියෙනවා. ඉතින් ඒ ඖෂධ ඒවා ඉතින් රෝහලකින් ලබා ගන්න ඕනේ. ඉතින් තමුන්ට මේ කියන අර මුලින් තියෙන ප්‍රමුඛ ලක්ෂණ තියෙනවා වහාම වෛද්‍යවරයෙක් හම්බෙන්න කියලා ගොඩ වේදකම් කරන්න නෙමෙයි කියන්නේ වෛද්‍යවරයෙක් හම්බෙන්න. මොකද ඊළඟට තමුන් පවුලේ කට්ටියත් එක්ක ජීවත් වෙලා තින්නේ. තමුන්ගේ ආයතනයේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා තින්නේ. යාළුවෝ එක්ක කොහේ හරි ගිහිල්ලා සම්බන්ධ වෙලා තින්නේ. මේ ඔක්කොටම මේ தත්ත්වය වැළඳිලා තියෙන්න පුළුවන්. හොඳයි. දවසේදී අපි පැතිකඩ වැඩසටහනෙන් කතා බහ කරේ කොරෝනා නැත්නම් මේ COVID-19 ආසාදන තත්ත්වය නැති වුණොතින් අප මොනවද කළ යුත්තේ සහ එහෙම සැකයක් තිබෙනවා නම් අපිට මොනවද කරන්න තියෙන්නේ? එහෙම නැත්නම් වෛරසය නැතත් අප ගෙදර ඉඳන් මේන් වැළකී සිටින්නට මොනවද කරන්නට ඕනේ රටක් වශයෙන් කොහොමද හිතන්න ඕනේ කියන කාරණාව පිළිබඳවයි අපිට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා ඔබතුමාට සමුදෙන්න සූදානම් අපත් සමගින් අද දවසේදී එකතු වෙන්නේ නාවික හමුදාවේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කමාන්ඩර් නිහාල් එඩ්වඩ් විතාන මහතා. අයබෝවන් අපි යලි දවසක හොඳයි. හිතවතුනි අප මේ අවස්ථාවේදී සිතා බැලිය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ප්‍රමුඛම කාරණාව තමයි අපි ස්වයං නිරෝධායනයකට ලක් විය යුතුයි. කිසියම් හෝ සැකයක් ඔබට තිබෙනවා නම් එහෙම නැත්නම් සංකූලතා රෝග ලක්ෂණ පෙන්වනවා නම් ඔබ ළඟම වෛද්‍යවරයා හම් වේ යුතුයි. ඒ වගේම අමතක කරන්න එපා ඔබ සතුව තවත් ඉතා මහඟු වගකීමක් කාර්යභාරයක් තිබෙනවා. නිවැරදි තොරතුරු සඳහා පමණයි අවධානය යොමු කරන්න ඕනේ. වගකිය යුතු මාධ්‍යකින් ඔබ තොරතුරු ලබා ගන්න, තොරතුරු තව කෙනෙකුට ලබා දෙන විට නිවැරදි තොරතුරු පමණක් ලබා දෙන්න. ඒ වගේම අමතක කරන්න එපා. වසර 30ක යුද්ධයක් අප රටේ තිබුණා. අප එයට මුහුණ දුන්නා. හේතුව නැති වෙලාවක මහ මුහුද ගොඩට ගැලුවා. සුනාමි ව්‍යසනය තුලදී අප අභීතව නැගී සිටියා. ඒ විතරක් නෙවෙයි 2019 අප්‍රේල් 21 හිතපු නැති වෙලාවක අප රටේ බොහෝ තැන්වල බෝම්බ විපුරුණා. අප එකාමෙන් නැගී සිටමින් ඒ ප්‍රශ්නය විසඳගත්තා. දැන් තවත් ප්‍රශ්නයක්. හැබැයි ශ්‍රී ලාංකිකයන් විදිහට මේ ප්‍රශ්න අපට විසඳ ගැනීමේ හැකියාව තිබෙනවා. අපි එකමුතුව නැගී සිටිමු. මේ ජාතික වදුරුනොත් අප මේ තුරන් කරමින් අභීතව නැගී සිටමින් ශ්‍රී ලාංකිකයන් විදිහට ජය ගනිමු. අපට ඒ කරන්න පුළුවන්. ඔබට සුබ දවසක්. පැතිකඩ